අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි මේ විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහන කියන්නේ මොකක්ද කියන එක. දැන් ER සටහන් ගැන අපි කතා කරලා ඉන්ටර් රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් එක. භූතාර්ථ සම්බන්ධතා සටහන ගැන කතා කරලා අපි ඩයග්‍රෑම්ස් ගොඩක් කරා. පාස්පේපර්ස් වල අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කිරීමක් කරා. දැන් ඊළඟට අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ER ඩයග්‍රෑම් නැත්නම් ER diagram external entity relationship diagram කියන්නේ මොකක්ද කියන එක බලන්න. හරිද? තාමත් ළමයි පන්තියත් එක්ක සම්බන්ධ වෙමින් ඉන්නේ. හරි. ඔයාලා අද දවසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විස්තෘත භූත සම්බන්ධතා රූප සටහන කියන්නේ මොකක්ද කියන එක. තමයි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ භූතාර්ථ සම්බන්ධතා සටහන තව දුරටත් වැඩිදුර කරලා තමයි මේ විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහන කියන එක නිර්මාණය කරගන්නේ. මේ භූතාර්ථ සම්බන්ධතා සටහන ගොඩක් ඇද්දනේ. ඒතකොට අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහන කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් external ER diagram කියන්නේ මොකක්ද? diagram එක තමයි මේ විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහන. දැන් මම ඔයාලට නැවත කියන්න ඕන ළමයි මේ විස්තෘතාර්ථ සම්බන්ධතාවය කියන එක නිව් සිලබස් එකටයි ඉතින් ඒ කියන්නේ 2019 ඉන් පස්සේ ආපු සිලබස් එකේ අදාළයි ළමයි මේ මීට කලින් සිලබස් එකේදී ER diagrams ගැන කතා කරේ නැහැ මේ නිව් සිලබස් එකට අයිති කොටස විස්තෘත භූතාර්ථ සටහන external ER diagram හරි අනුමාත්‍රකව ලියා ගන්න ළමයි විස්තෘත භූතාර්ථ සටහන external නැත්නම් external කියලා කියන්නේ external ER diagram විස්තෘත භූතාර්ථ සටහන කියලා මම කියනවා. එහෙම නැත්නම් අපි ඔකට කෙටියෙන් කියනවා ළමයි ER diagrams කියලා. ඉස්සෙල්ලා අපි යන්නේ ER diagram නේ. මේකට කියනවා අපි heading ER diagram කියලා. හරි මොකක්ද මේ ER diagrams එහෙම නැත්නම් inter relationship diagram අපි අඳ භූතාර්ථ සම්බන්ධතා සටහන. දැන් මේකේ තියෙන විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහනක් කියන්නේ මොකක්ද කියන එක. විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහනක් කියලා කියන්නේ ළමයි ER යනු ER මුල් ආකෘතියේ දිගුවක් ලෙස ER සටහන වඩා සවිස්තරව සැකසීම සඳහා භාවිතා කරන ඉහළ මට්ටමේ ආකෘතියක් තමයි ළමයි ER ආකෘතිය කියලා කියන්නේ. ER සටහනදීදී හරි මෙන්න මෙහෙම ඔයාලා ලියා ගන්න ළමයි මේ කියන්නේ විස්තරයක් විදිහට ER කියලා කෙටියෙන් කියන්නේ විස්තර භූතාර්ථ සටහන වලට ER යනු ලියාගන්න ER යනු ER මුල් ආකෘතියට ER යනු ER මුල් ආකෘතියට දිගුවක් ලෙස ER යන ER මුල් ආකෘතියක දිගුවක් ලෙස ER සටහනක් වඩාත් සවිස්තරව සැකසීමට ER සටහනක් වඩාත් සවිස්තරව සැකසීමට භාවිතා වන ඉහළ මට්ටමේ දත්ත ආකෘතියක් වේ. සැකසීමට භාවිතා වන ඉහළ මට්ටමේ දත්ත ආකෘතියක් වේ. ER යනු ER මුල් ආකෘතියේ දිගුවක් ලෙස ER සටහනක් වඩාත් සවිස්තරව දැක්වීම සැකසීමට භාවිතා වන ඉහළ මට්ටමේ දත්ත ආකෘතියක් වේ. එතකොට ළමයි අපි අදපු ER diagram එක තවදුරටත් විස්තර කරලා දක්වන ඉහළ මට්ටමේ ER diagram එකක් කියලා කියන්නේ විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහනක්
දී අපිට ළමයි අපදීමේදී විශේෂීකරණය හා සාමාන්‍යකරණය යන සංකල්ප දෙකක් භාවිතා කරනවා. හරිද? ඊයර් සටහනදීමේදී විශේෂීකරණය නැත්නම් ස්පෙසිෆිකේෂන් සහ සාමාන්‍යකරණය. මේ ස්පෙසිෆිකේෂන් ජෙනරලයිසේෂන් එම නැත්නම් අපි කියන සාමාන්‍යකරණය යන සංකල්ප දෙකක් භාවිතා කරනු ලැබේ. සාමාන්‍ය භූතාර්ථ මගින් නිරූපණය කළ නොහැකි නම් විශේෂීකරණය සාමාන්‍යකරණය සහිත ඒවා නිරූපණය කිරීමට විස්තාර්ථ භූතාර්ථ සම්බන්ධ රූප සටහන් අවශ්‍ය වේ. හරි මෙහෙම ලියා ගන්න. ER සටහන නැදීමේදී විශේෂීකරණය ස්පෙસિෆිකේෂන් generalization सामान्यकरण ER සටහනදී විශේෂීකරණය හා සාමාන්‍යකරණය යන සංකල්ප දෙකක් භාවිතා කරනු ලැබේ. විශේෂීකරණය හා සාමාන්‍යකරණය යන සංකල්ප දෙකක් භාවිතා කරනු ලැබේ. सामान्य भूतार्थ मगे निरूपणය කළ නොහැකි එනම් सामान्य भूतार्थ मगे निरूपणය කළ නොහැකි එනම් विशेषीकरණය හා සාමාන්‍යකරණය සහිත सामान्य भूतार्थ मगे निरूपणය කළ නොහැකි එනම් विशेषीकरණය හා සාමාන්‍යකරණය සහිත सामान्य भूतार्थ मगे निरूपणය කළ නොහැකි එනම් विशेषीकरණය හා සාමාන්‍යකරණය සහිත ඒවා නිරූපණය කිරීමට විශේෂීකරණය හා සාමාන්‍යකරණය සහිත ඒවා නිරූපණය කිරීමට විස්තෘත භූතාර්ථ සම්බන්ධ රූප සටහන අවශ්‍ය වේ. සාමාන්‍ය භූතාර්ථ මගින් නිරූපණය කළ නොහැකි නම් විශේෂීකරණය හා සාමාන්‍යකරණය සහිත ඒවා නිරූපණය කිරීමට විස්තෘත භූතාර්ථ සම්බන්ධ සටහන අවශ්‍ය වේ. හරි ඔන්න එහෙනම් දැන් අපිට විස්තෘත භූතාර්ථ සම්බන්ධ සටහනක් කදී ළමයි මෙන්න මෙහෙම සංකල්ප දෙකක් භාවිතා වෙනවා විශේෂීකරණය හා සාමාන්‍යකරණය. මේක සාමාන්‍ය භූතාර්ථ සම්බන්ධ සටහන අපි දැන් ඊට කලින් යන්නේ ඒකේ දිගුවක් ලෙස තමයි අඳුර ගන්න පුළුවන් මේ ER ඩයග්‍රෑම්ස් කියන එක. අපිට A level සිලබස් එකේදී ළමයි මේක නිව් සිලබස් එකට දාලා තියෙන්නේ අර මේකෙදී මේ ER ඩයග්‍රෑම්ස් නිර්මාණය කිරීම කරන්න ඕන කියලා නැහැ. ඔයාලට ළමයි ER ඩයග්‍රෑම්ස් අඳින්න දෙන එකක් නැහැ. ER ඩයග්‍රෑම් එකේ මේ අඳිද්දි මේ විශේෂීකරණය හා සාමාන්‍යකරණ සංකල්පය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගත්තා නම් ඇති. හරිද? මේක සාමාන්‍ය ER ඩයග්‍රෑම් එකම තවදුරටත් පරිදිරු කරලා දැක්වීමක් තමයි ER ඩයග්‍රෑම්ස් එකේදී වෙන්නේ. හරිද? එතකොට ER ඩයග්‍රෑම් ගන්න කුමක්ද කියන එක පැහැදිලි කරන්න කියලා තමයි ඔයාලා කියන්නේ සිලබස් එකේ. ER ඩයග්‍රෑම්ස් එකක් අඳිනවා කියන්නේ සාමාන්‍ය ER ඩයග්‍රෑම් එකම තවදුරටත් දීර්ඝ කරලා දැක්වීමක් තමයි ER ඩයග්‍රෑම් එකේදී වෙන්නේ. හරිද? සාමාන්‍ය ER ඩයග්‍රෑම් එක තවදුරටත් දීර්ඝ කරනවා. විස්තර කරලා දානවා. හරිද? දීර්ඝ කරනවා නැත්නම් විස්තර කර දැක්වීමක් කරනවා. හරි එතකොට මේ සාමාන්‍ය භූතාර්ථ මගින් නිරූපණය කරනවා කියනකොට විශේෂීකරණය හා සාමාන්‍යකරණ සහිත ඒවා නිරූපණය කිරීමට විස්තෘත භූතාර්ථ රූප සටහන් අවශ්‍ය වෙයි. හරි එහෙනම් ළමයි අපිට මේ විස්තෘත භූතාර්ථ සම්බන්ධ සටහනේදී භාවිත සංකල්ප දෙක තමයි ළමයි විශේෂීකරණයයි සාමාන්‍යකරණයයි කියන සංකල්ප දෙක. අපි බලමු මොකද්ද මේ විශේෂීකරණය කියන්නේ මොකද්ද මේ සාමාන්‍යකරණය කියන්නේ කියලා. විශේෂීකරණය කියන්නේ මොකද්ද මේ සාමාන්‍යකරණය කියන්නේ මොකද්ද කියන එක. විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියලා සංකල්ප දෙකක් භාවිතා වෙන්නේ. බලමු මොකද්ද මේ විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන්නේ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඉංග්‍රීසි ළමයි මේ විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක වචන දෙකෙන් ඔයාලට එන අර්ථයම තමයි මෙතෙන්දි වෙන්නේ. විශේෂීකරණය කරනවා කියලා කියන්නේ විශේෂ කළ දැක්වීම. සාමාන්‍යකරණය කරන දක්වලා කියන්නේ විශේෂයෙන් තියෙන එක සාමාන්‍යකරණය. හරි අපි බලමු විශේෂීකරණය හා සාමාන්‍යකරණය මේ ER සටහන් වල භාවිත වෙන්නේ කොහොමද කියලා. හරි දැන් අපි ගත්තොත් ඉංග්‍රීසි ළමයි විශේෂීකරණය කියන එක ස්පෙસિෆිකේෂන් කියලා කියන්නේ ළමයි ස්පෙસિෆිකේෂන් කියලා කියන්නේ විශේෂීකරණය කියලා අනුමානිකව ලියගන්න. විශේෂීකරණය specialization
ස්පෙෂලයිසේෂන් කියලා කියන්නේ ළමයි මෙන්න මෙහෙම. ඔයාලට ස්පෙෂලයිසේෂන් එකේදී කතා කරන්නේ මෙන්න මෙහෙම එකක්. සාමාන්‍ය භූතාර්ථයක් එහි පැවතිය හැකි එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ පදනම් කොටගෙන සුවිශේෂී භූතාර්ථ සමූහයකට වෙන් කිරීම විශේෂීකරණය ලෙස හැඳින්වේ. ඒ කියන්නේ උදා නිකන් ගත්තොත් වගුවක් ඇතුළත් කරගෙන ගත්ත තවදුරටත් වගු කිහිපයකට වෙන් කිරීමේ හැකියාවක් නම් වෙන් කිරීම සිදු වේ. ඉහළ සිට පහළට නිරූපණය කරන ආකාරයට නිරූපණය කළ හැකියි. ඉහළ සිට පහළට නිරූපණය කරන ආකාරයට නිරූපණය කළ හැකියි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. උදාහරණයක් විදිහට දැන් අපිට ඔන්න තියෙනවා කියලා හිතන්නකෝ පර්සන් පුද්ගලයා කියන වගුවක්. එහෙනම් භූතාර්ථයක් තියෙනවා කියලා හිතන්න. එතකොට පුද්ගලයා කියන පුද්ගලයා කියන එක ගත්තොත් එම ස්ටුඩන්ට් කියලා කියන්නේ ශිෂ්‍යයෙක් කියලා කියන්නේ පුද්ගලෙක් පර්සන් කියන්නේ. ටීචර් කියලා කියන්නේ පුද්ගලෙක්. එතකොට ළමයි අර මේ අපි මෙතෙන්දි විශේෂීකරණය ඉදි කරන්නේ පර්සන් කියන කෙනාව ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් කියලා මේ විශේෂ දෙකකට වෙන් කරා. දැන් පුද්ගලයෝ සියලුම පුද්ගලයන් කියලා කිව්වොත් එම සිසුවන් සහ ගුරුවරු කියන ඔක්කොමයි. නමුත් අපි මොකද කරේ අර පුද්ගලයා කියන එක විශේෂ කරලා දක්වනවා. ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස්. එතකොට දැන් අපි ඔය ER ඩයග්‍රෑම් වලදී මේ වගේ අර විශේෂීකරණය කරන්න පුළුවන් අවස්ථාවලදී යම් කිසි එක භූතාර්ථයක් තවත් භූතාර්ථවල වෙන් කරන්න පුළුවන් අවස්ථාවලදී විශේෂීකරණය කරන්න පුළුවන් අවස්ථාවෙදී තමයි මේ භාවිතා කරන්න ළමයි විශේෂීකරණය කියන සංකල්පය. දැන් ඔන්න පුද්ගලයා කියන කෙනා ස්ටුඩන්ට් සහ ටීචර්. දැන් අපිට තව උදාහරණයක් විදිහට මම විශේෂීකරණයක් ගන්නම්කෝ. අපිට ගන්න පුළුවන් ළමයි සත්වයින් කියලා. සත්වයා. නැත්නම් සත්වයින්. සත්වයින් එහෙම නැත්නම් සත්වයා කියලා ගන්න පුළුවන්. සත්වයින් කියන අය අපිට ඕනම් වර්ග කරන සත්වයා කියනකොට පොදුවේ කොහොම සත්ව අයද? ඒතර අපිට ඔය ඒ සත්තු කියන එක විශේෂ කරලා ගන්න පුළුවන් ළමයි පාද හතරක් ඇති සතුන්. හරිද? පාද හතරක් ඇති සතුන්. එහෙම නැත්නම් මේ ගොඩබිම් වාසය කරන සතුන් ජලයේ විශේෂ කරලා දක්වන්න පුළුවන්. ඒ වගේ තමයි මේ විශේෂීකරණය කියන එකෙන් කරන්නේ එක භූතාර්ථයක් ඒ භූතාර්ථය විශේෂ ලක්ෂණ මත වෙන් කරන්න පුළුවන් තවත් භූතාර්ථ බවට පත් කිරීම. ඒතකොට මේ person මේ මෙතනදී is කියලා තියෙන්නේ is කියන්නේ person කියන එක පරිවර්තනය වෙනවා කියන්නේ is student is a teacher. ඒතකොට මේකදී අපි කරන්නේ ළමයි විශේෂීකරණයේදී මේ person කියන කෙනා පත් වෙනවා ස්ටුඩන්ට් කෙනෙක් බවට ටීචර්ස් කෙනෙක් බවට පත් වෙනවා. හරිද? විශේෂී මේ සාමාන්‍ය භූතාර්ථ කියෙහි පැවතියදී එකිනෙකට වෙනස් සුවිශේෂී සාක්ෂර පදනම් කොටගෙන සුවිශේෂී භූතාර්ථ සමූහයකට වෙන් කිරීම විශේෂීකරණය ලෙස හැඳින්වෙනවා. හරිද? විශේෂීකරණය ලෙස හැඳින්වෙනවා. හරි මෙන්න මෙහෙම ලියා ගන්න විශේෂීකරණය ස්පෙસિෆිකේෂන් යද්දී මේ විශේෂීකරණය නැත්නම් ස්පෙસિෆිකේෂන් එකක් ලියා ගන්න. ස්පෙસિෆිකේෂන් එකක් ලියා ගන්න. सामान्य भूतार्थය එහි පැවතිය හැකි එකිනෙකට වෙනස්. සාමාන්‍ය භූතාර්ථයක් එහි පැවතිය හැකි එකිනෙකට වෙනස්. සුවිශේෂී ලක්ෂණ පදනම් කොටගෙන සාමාන්‍ය භූතාර්ථයක් එහි පැවතිය හැකි එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ පදනම් කොටගෙන සුවිශේෂී භූතාර්ථ සමූහයකට වෙන් කිරීම විශේෂීකරණය ලෙස හැඳින්වේ. සාමාන්‍ය භූතාර්ථය එහි පැවතිය හැකි එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ පදනම් කොටගෙන සුවිශේෂී භූතාර්ථ සමූහයකට වෙන් කිරීම විශේෂීකරණය ලෙස හැඳින්වේ. සාමාන්‍ය භූතාර්ථයක පැවතිය හැකි එකිනෙකට වෙනස් සුවිශේෂී ලක්ෂණ පදනම් කොටගෙන සුවිශේෂී භූතාර්ථ සමූහයකට වෙන් කිරීම විශේෂීකරණය ස්පෙસિෆිකේෂන් ලෙස හැඳින්වේ.
එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත භූතාර්ථයක් කියන්නේ වගුවක් නේ ළමයි ටේබල් එකකනේ දාන භූතාර්ථයක් කියන්නේ ටේබල් එකක් විදිහට භාවිතා කරනවා අපි රිලේෂනල් ස්කීම් වල එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත තවදුරටත් වගු කිහිපයකට එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත තවදුරටත් වගු කිහිපයකට වෙන් කිරීමේ හැකියාව ඇතනම් එනම් වගුවක ඇතුළත් කර ඇති දත්ත වගුවක ඇතුළත් කර ඇති දත්ත තවදුරටත් වගු කිහිපයකට වෙන් කිරීමේ හැකියාව ඇතනම් වෙන් කිරීම සිදුවේ. වගුවක ඇතුළත් කර ඇති දත්ත තවදුරටත් වගු කිහිපයකට වෙන් කිරීමේ හැකියාව ඇතනම් වෙන් කිරීම සිදුවේ. එය වෙන් කිරීම සිදුවේ. එය ඉහළ සිට පහළට පහත රූප සටහනේ පරිදි. එය ඉහළ සිට පහළට පහත රූප සටහනේ පරිදි නිරූපණය කළ හැකියි. එය ඉහළ සිට පහළට පහත රූප සටහනේ පරිදි නිරූපණය කළ හැකියි. ඉහළ සිට පහළට පහත රූප සටහනේ පරිදි නිරූපණය කළ හැකියි. ඉහළ සිට පහළට පහත රූප සටහනේ පරිදි නිරූපණය කළ හැකියි. හරි උදාහරණයක් විදිහට පර්සන් එහෙම නැත්නම් පුද්ගලයා කියන කෙනා අපි වෙනම විශේෂණ කරනවා පුද්ගලයා ඉන්නවා ඒ පුද්ගලයා සිසුවන් සහ ටීචර්ස්ලා නැත්නම් සිසුන් සහ ගුරුවරු ලෙස වෙන් කරලා දක්වනවා නම් එතකොට අපිට මේක මේ විශේෂීකරණය කිරීම තමයි මේ පැත්තට මේ පැත්තට මේ වෙලා තියෙන්නේ. හරිද? පර්සන් කියන පුද්ගලයා කියන පුද්ගලයාව is කියන එක මේ is student ඒ කියන්නේ වෙන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. පර්සන් කියන කෙනාට is teachers. ඒතර අපි ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ විදිහට නිරූපණ මෙතන ඊතලයක් දාන වෙලාවලුත් තියෙනවා ළමයි. අර මේ විදිහට තමයි මෙන්න මේ වගේ පොඩි ත්‍රිකෝණාකාර ලකුණක් තමයි භාවිතා කරන්නේ මේ විශේෂීකරණය කියන එක පෙන්නන්න. හරිද? ඔයාලා මේ රූප සටහන මේ ඉහළ සිට පහළට තමයි විශේෂීකරණය වෙන්නේ. හරි උදාහරණයක් මේ රූප සටහන ගන්නකො person is a student is a teacher මේ විශේෂීකරණය කිරීමක් කරලා තියෙනවා. ඊයා ඩයග්‍රෑම් එකට අදාලා මේක විශේෂීකරණය කිරීමක්. හරිද? තොර මේ ඊයා ඩයග්‍රෑම් එකේ තමයි ළමයි විස්තෘත භූතාත්මක තමයි මේ විශේෂීකරණයයි සාමාන්‍යකරණය කියන එක භාවිතා වෙන්නේ. විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක භාවිතා වෙනවා. විශේෂීකරණය කියන එක හා සාමාන්‍යකරණය භාවිතා වෙනවා. තොර මේ විදිහට තමයි ළමයි කරන්නේ person is a student or teacher දෙන්න විදිහට පත් වෙන්න පුළුවන්. තොර අපි මේක ER diagrams වලදී මේ විදිහට තමයි නිරූපණය කරන්නේ. හරි ඔය විශේෂීකරණය කියන එක පෙන්වන්න පුළුවන් විදිය අපිට. විශේෂීකරණය කියන එක පෙන්වන්න පුළුවන් විදිය. හරි ඊළඟට රූප සටහන මේ රූප සටහන අඳ ගන්න මේ පර්සන් කියන්නේ පුද්ගලයා සිසුවා ගුරුවරයා බවට පත් වෙන්න පුළුවන්. හරි දැන් මේක ලියාගත්ත නේද? හරි නේද? ලියාගත්තද? හරිද? හරිද ළමයි? හරි. ඔය දැන් ඔයාලා මේ සංකල්ප මොකක්ද කියන එක අවබෝධ කරගත්ත නම් හරි. මම මේකට අදාළ ඊයා ඩයග්‍රෑම් එකක් ඇඳෙන විදිය කොහොමද කියන එක පැහැදිලි කරන්නම්. දැන් මේ විශේෂීකරණය වෙන්නේ සාමාන්‍ය කියන භූතාර්ථයක් තවත් භූතාර්ථයක්. එහෙනම් එක වගුවක් තවත් වගුවකට පත් කිරීමක් තමයි මේ දෙක වෙන්නේ. හරිද?
ඊළඟට උදාහරණයක් විදියට මොන දැන් අපි නිකන් උදාහරණයක් ගන්නකො විශේෂීකරණයේ තේරුම් ගන්න. විශ්වවිද්‍යාලයක දත්ත සමුදායේ පර්සන් කියන භූතාර්ථය ඇති බව සලකනවා. පර්සන් කියන භූතාර්ථය ඇති බව සලකනවා. මෙහි පර්සන්ලා කොටස් දෙකක් ඇත. ස්ටාෆ් ඇන්ඩ් ස්ටුඩන්ට්. ස්ටාෆ් ඇන්ඩ් ස්ටුඩන්ට්. නමුත් පර්සන්ට අයිති උපලක්ෂණ සියල්ලම ස්ටාෆ් ඇන්ඩ් ස්ටුඩන්ට් අයිති. නමුත් ස්ටුඩන්ට් එකට අයත් කෙනෙකුගේ සුවිශේෂී උපලක්ෂණ තියෙනවා. ගතව රැකියාවට බඳුන් දිනය වැටුප වගේ ලක්ෂණ. මේ ලක්ෂණ ස්ටුඩන්ට් අයිති නැහැ. ස්ටුඩන්ට් අයිති වෙනත් උපලක්ෂණ තියෙනවා. ඇකඩමිය, රෙජිස්ටර් නම්බර් වගේ ඒවා. මේ නිසා සුවිශේෂී උපලක්ෂණ අනුව පර්සන් එන්ටිටි එක සබ් ක්ලාස් අපි කියන මේවා පර්සන් කියන එන්ටිටි එක තවත් භූතාර්ථ දෙකකට වෙන් කරනකොට අපි කියන එක මේ සබ් ක්ලාස් වලට වෙන් කරනවා කියලා. උපපන්ති වලට සබ් ක්ලාස් ස්ටාෆ් ඇන්ඩ් ස්ටුඩන්ට් වලට වෙන් කිරීම විශේෂීකරණය කියලා හඳුන්වනවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේක අපිට ගන්න පුළුවන් මේ පර්සන් කියන එක ස්ටාෆ් ස්ටුඩන්ට් කියලා වෙන් කිරීමක් කරනවා. මේක මේ විදිහට නිරූපණය කරන්නත් පුළුවන් අපිට. එහෙම නැත්නම් කියලා නිරූපණය කිරීම කරන්නත් පුළුවන්. හරි. ඔයාලා මේක මම මේ උදාහරණයක් විදිහට මම මේ කියන එක ලියා ගන්නකො. මම කියන එක ලියා ගන්න. උදාහරණයක් මෙන්න උදාහරණයක් විදිහට මෙන්න මම කියන එක ලියා ගන්න. පාසලක දත්ත සමුදායක තුල පාසලක දත්ත සමුදායක තුල මම මේ කියන ප්‍රශ්න ලියා ගන්න. පාසලක දත්ත සමුදායක් තුල person එහෙම නැත්නම් වරණ තුල ලියා ගන්න පුද්ගලයා person එහෙම නැත්නම් පුද්ගලයා ලෙස භූතාර්ථයක් පවතින අතර person ලෙස භූතාර්ථයක් පවතින අතර පුද්ගලයාට අදාළ තොරතුරු ලෙස නම කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියන පුළුවන් name එක නම වරණතුල යන name එක ඊළඟට වයස ඉංග්‍රීසියෙන් කියන පුළුවන් age නම වයස එහෙම නැත්නම් age ස්ත්‍රී පුරුෂ භාවය එහෙම නැත්නම් අපිට කිටියෙන් කියන පුළුවන් ඉංග්‍රීසියෙන් gender නම වයස ස්ත්‍රී පුරුෂ භාවය එහෙම නැත්නම් gender එක powerful gender එක powerful පුරුෂ භාවය powerful එම පුද්ගලයා නැත්නම් person යන භූතාර්ථය සිසුවා කියන එක අපි ඉන්නේ ස්ටුඩන්ට් කියලා. සිසුවා ගුරුවරයා ඉංග්‍රීසියෙන් කියනවා ටීචර්ස් කියලා. ටීචර් සිසුවා ගුරුවරයා ටීචර් ලෙස විශේෂීකරණය වී ඇති අතර සිසුවා සහ ගුරුවරයා ලෙස විශේෂීකරණය වී ඇති අතර සිසුවාට අදාළ
සිසුවාට අදාළ අංකයක් අංකයක අපි ගමු roll number කියලා roll number අංකයක් roll number කියලා roll number අංකයක් ඇති අතර සියවන දාලා අංකයක් ඇති අතර ගුරුවරයාට අදාළ සේවක අංකයක් ගුරුවරයාට අදාළ සේවක අංකයක් සේවක අංකයට අපි කියමු ළමයි සේවක අංකයක් employee ID සේවක අංකයක් employee ID EMP ID කියලා කිව්වි පරණ තුල යන EMP ID employee ID එක employee ID EMP ID පවති 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 හරි එම විස්තරයට අදාළ EER සටහනක් ඇඳ දක්වන්න 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 එම විස්තරයට අදාළ EER සටහනක් ගැන දක්වන්න. EER සටහනක් කියලා කියන්නේ external entity relationship diagram එකක්. හරිද? EER සටහනක් ගැන දක්වන්න. හරි. ඔන්න දැන් ඔයාලට ඔය දීලා තියෙන විස්තරයට අදාළ EER diagram එකක් අඳින්න කියලා කිව්වොත්. දැන් ඔක මම දුන්නේ ළමයි person. ඒ කියන්නේ පුද්ගලයෙක්. පුද්ගලයා කියන කෙනාව අපිට මේ පුද්ගලයා කියනකොට දැන් සියලු පුද්ගලයන්ට අදාළව ළමයි නම ඊළඟට වයස ස්ත්‍රී පුරුෂ භාවය කියන එක කාටවත් පොදුයි. දැන් සිසුවා කියන කෙනාට පොදුයි ගුරුවරයා කියන කෙනාට පොදුයි. හරිද? නම ස්ත්‍රී පුරුෂ භාවය වයස කියන එක. නමුත් ළමයි ඕකේ ස්ටුඩන්ට් විතරක් පොදුයිනේ ස්ටුඩන්ට් නම්බර් එක නැත්නම් රෝල් නම්බර් කියන එක. ඊළඟට මේ එම්ප්ලොයි ID කියන එක. එහෙම නැත්නම් ගුරුවරයා විතරක් පොදුයි සේවකාංගය කියන එක. එතකොට මොකක්ද අපි කරන්නේ උදේදී අර දැන් ඔක ER ඩයග්‍රෑම් එක පෙන්නන්න කියලා කිව්වොත් එන්න අපිට පර්සන් කියන පුද්ගලයා කියන කෙනාව විශේෂීකරණය කරන්න පුළුවන් ළමයි මොකද්ද පුද්ගලයා කියන කෙනාව විශේෂීකරණය කරන්න පුළුවන් ගුරුවරයා සහ සිසුවා කියලා. එතකොට අපි කරන්නේ පර්සන් කියන අර සුපිරි අපි කියනවා ඒකට සුපර් ක්ලාස් එක කියලා. එයාව සබ් ක්ලාස් දෙකකට වෙන් කරනවා. සබ් ක්ලාස් කියලා කියන්නේ ළමයි උපපන්ති දෙකකට වෙන් කරනවා. එතකොට මේ විශේෂීකරණයේදී වෙන්නේ ප්‍රධාන තියෙන සුපිරි ක්ලාස් එක තවත් සබ් ක්ලාස් දෙකකට වෙන් කිරීමක් තමයි ඔය වෙන්නේ ළමයි මේ විශේෂීකරණයේදී. උදාහරණ පර්සන් කියන සුපිරි ක්ලාස් එක අපි වෙන් කරනවා සබ් ක්ලාස් දෙකකට ස්ටුඩන්ට් සහ මේ ටීචර් කියලා. ඒතකොට ඒ දෙන්නට ස්ටුඩන්ට් සහ ටීචර්ස්ට විතරක් වෙනම පොදු වෙන පළාත් එයාලා නිරූපණය කරනවා. ඒ දෙන්නට පොදු දෙකාර පර්සන් කියන ලක්ෂණේ නිරූපණය කරනවා. නිරූපණය කරලා සමහරක් අදින එකට තමයි අපි කියන්නේ EER ඩයග්‍රෑම් එකක් කියලා. දැන් උදාහරණයක් විදිහට ඔක ඩයග්‍රෑම් එක අදින්න මේ විදිහට. ඔකට අදාළ EER මේක මෙහෙම ඊතලයක් වගේ උඹ තවමට එනවා මම. මේක දැම්මත් කමන්නේ නැහැ දැම්මේ නැතත් කමන්නේ නැහැ ළමයි. මොන්නේ කමන්නේ දැම්මේ නැතත් කමන්නේ. හරිද? person කියන කෙනා is කියන්නේ is a student. person කියන කෙනා is a student. ඒ කියන්නේ යා පරිවර්තන වෙනවා student බවට. person කියන කෙනාව is a teacher. හරිද? එතකොට එතන වෙලා තියෙන්නේ ළමයි විශේෂීකරණයක්. විශේෂීකරණයක් කියලා කියන්නේ මේ person කියන කෙනාව
ස්ටුඩන්ට් කෙනෙක් බාටපත් වෙලා පර්සන් කෙනෙක්ගේ නාම ටීචර්ස් කෙනෙක් බාටපත් වෙලා විශේෂීකරණයක් වෙනවා. person is a student, person is a teacher. විශේෂීකරණයක් වෙනවා. person කියන කෙනාට අදාළව තියෙන උපලක්ෂණ තමයි name එක. age එක gender. එතකොට මේ දෙන්නටම පොදු ටික අපි කරන්නේ person කියන එකට දාගන්න උපලක්ෂණය. එතකොට ස්ටුඩන්ට්ට name එකක් තියෙන්න ඕනේ, age එකක් තියෙන්න ඕනේ, gender එකක් තියෙන්න ඕනේ. ටීචර්ස්ටත් මේ ටික තියෙනවා. එතකොට අපි මේ දෙන්නටම පොදු ඒවා person කියන එකට දාගෙන තියෙනවා. ඊළඟට ළමයි ස්ටුඩන්ට් විතරක් පොදුයි ස්ටුඩන්ට් නම්බර් එහෙම නැත්නම් රෝල් නම්බර් කියන එක. ඊළඟට ටීචර්ස්ට පොදුයි එම්ප්ලොයර් නම්බර්ස් කියන එක. ඒකට අපිට ඒක මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට ළමයි මෙතනදි වෙන්නේ මොකද්ද? මේකට කියන අපි පර්සන් කියලා කියන්නේ ළමයි මේ සුපර් ක්ලාස් එක. ඒක නැත්නම් සුපිරි පන්තියේ භූතාර්ථය. දැන් මේවට කියන සබ් ක්ලාස්. හරිද? සබ් ක්ලාස් වලට පරිවර්තනය කරනවා. ඒතර විශේෂීකරණය කරනවා කියලා කියන්නේ අර තියෙන එක භූතාර්ථයක් තවත් විශේෂ භූතාර්ථ බවට පත් කිරීමක් වෙනවා. ඔන්න ඔක තමයි අපි සාමාන්‍යයෙන් ඔය ER ඩයග්‍රෑම් එකේදී විශේෂීකරණය කියන එකෙන් වෙන්නේ. තියෙන එක භූතාර්ථයක් තවත් විශේෂ භූතාර්ථයක් බවට පත් කරනවා. හරිද? ER එකේදී වෙන්නේ. එක් භූතාර්ථයක් තවත් විශේෂ භූතාර්ථ බවට පත් කිරීමක් වෙනවා විශේෂීකරණය. හරිද? විශේෂීකරණය. එක් භූතාර්ථයක් තවත් විශේෂ භූතාර්ථ බවට පත් කිරීමක්. හරි ඔය විශේෂීකරණය. එහෙනම් අපි බලමු දැන් ඊළඟට ළමයි මේ සාමාන්‍යකරණය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම සාමාන්‍යකරණය කියන්නේ නම් විශේෂීකරණයේ අනිත් පැත්තට තමයි අපි සාමාන්‍යකරණය කියලා කියන්නේ. හරි විශේෂීකරණය නේ. හරි අපි ඊළඟට බලමු මොකක්ද මේ සටහන හදගන්න වාලා ER එක. අර එක භූතාර්ථයක් තවත් විශේෂ භූතාර්ථ බවට පත් කිරීම තමයි ඔතෙන්දි වෙන්නේ ER එකකදී. හරිද? හරිද මේ සටහන දැකගත්තද? හරිද? හරිද ළමයි? මේක අදගෙන ඉවරනම් ඔයාලා මැසේජ් එකක් දාන්න ඕන. මොකද ඔයාලා Java නෙමෙයි. ඒත් මට ඔයාලා ලියාගෙන ඉවරනාට පස්සේ හරියට මැසේජ් එකක් දාන්න. හරි. දැන් එහෙනම් අපි මේ තියෙන විශේෂීකරණය කියන සංකල්පනේ ළමයි. අපි බලමු මේකේම මේ දැන් ER ඩයග්‍රෑම් වල සංකල්ප දෙකක් බලනවා. එකක් විශේෂීකරණය අනිත් එක සාමාන්‍යකරණය කියන්නේ. මොකද බලමු මේ සාමාන්‍යකරණය කියලා කියන්නේ ළමයි. සාමාන්‍යකරණය. එහෙම නැත්නම් අපි කියනවා ජෙනරලයිසේෂන්. ජෙනරලයිසේෂන් කරනවා කියලා කියනවා සාමාන්‍යකරණය කරනවා කියලා. දැන් ඔයාලා අනුමානකාව ලියගන්න සාමාන්‍යකරණය. ජෙනරලයිසේෂන්. generalization සාමාන්‍යකරණය. හරි මෙහෙම ලියා ගන්න generalization කියන අර්ථේ භූතාර්ථ කුලකයක ඇති පොදු ලක්ෂණ එක්කොට භූතාර්ථ කුලකයක ඇති පොදු ලක්ෂණ එක්කොට නව භූතාර්ථයක් තැනීම සාමාන්‍යකරණය. සාමාන්‍යකරණය ජෙනරලයිසේෂන් සාමාන්‍යකරණය ලෙස හැදින්වේ. භූතාර්ථ කුලකයක ඇති පොදු ලක්ෂණ එක්කොට නව භූතාර්ථයක් තැනීම සාමාන්‍යකරණය ලෙස හැදින්වේ. එහෙම නැත්නම් අපි කිව්වොත් ළමයි
සාමාන්‍ය මෙතනදී වෙන්නේ විශේෂීකරණයේ අනිත් පැත්ත. ඒ කියන්නේ සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් සුපර් ක්ලාස් එකක් නිර්මාණය කිරීම. දැන් ඉස්සෙල්ල කරේ සුපර් ක්ලාස් එක සබ් ක්ලාසස් බවටපත් කිරීම. මෙතෙන්දි වෙන්නේ ළමයි මේ ඔය අපි කරපු සාමාන්‍යකරණය කියන්නේ විශේෂීකරණයේ අනිත් පැත්ත. හරිද? මේ යන භූතාර්ථ වලදී පොදු ලක්ෂණ එක්කොට නව භූතාර්ථයක් දැනීම සාමාන්‍යකරණ ලෙස හැඳින්වෙනවා. කියන්නේ මෙහිදී සිදුවන්නේ ඒ කියන්නේ දෙන්න කියන්නේ මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ විලෝමය වේ. මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ විලෝමය වේ. සාමාන්‍යකරණයේදී වෙන්නේ ළමයි විශේෂීකරණයේ විලෝමය. හරිද? විශේෂීකරණයේ විලෝමය වේ. මෙහිදී සිදුවන්නේ විශේෂීකරණයේ විලෝමය වේ. එනම් සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් එනම් සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් සුපර් ක්ලාස් එකක් නිර්මාණය කිරීම. එනම් සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් සුපර් ක්ලාස් එකක් නිර්මාණය කිරීම. එනම් සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් සුපර් ක්ලාස් එකක් නිර්මාණය කිරීම. මේකෙදී අර විශේෂීකරණයේ අනිත් පැත්ත. උදාහරණයක් විදිහට කියමුකෝ අපිට ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම පොදු ලක්ෂණ දෙකක් තියෙනවා කියලා දන්නකො. ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටම පොදු ලක්ෂණ දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම නම අපි දැන් ඉස්සෙල්ලා අදපු එක සටහන් කියවනේ. නම වයස ලිපිනය වගේ නම වයස ඊළඟට උපන්දිනය වගේ දේවල් පොදු දේවල් ටිකක් තියෙනවා නම් ඒ වගේ අපිට පොදු උපලක්ෂණ තියෙනවා නම් ඒ ටික අරගෙන පර්සන් කියලා පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට අර මේ මෙතෙන්දි කරන්නේ මේ සබ් ක්ලාස් වලට පොදු ලක්ෂණ සුපර් ක්ලාස් එකක් නිර්මාණය කරන එක තමයි වෙන්නේ ළමයි සාමාන්‍ය කරන්නේ. සබ් ක්ලාස් වලට අයිති පොදු ලක්ෂණ වලින් සුපර් ක්ලාස් එකක් නිර්මාණය කරනවා. හරි මෙන්න මේ රූප සටහන ඔයාලා අඳ ගන්න. මේකෙදි වෙන්නේ මේ අර විදිහටම තමයි සටහන. මෙතෙන්දි වෙන්නේ මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ දිශාව අනිත් පැත්ත. මෙහාට තමයි වෙන්නේ. ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් කියන එක පරිවර්තනය වෙනවා පර්සන් බවට. මේ මෙතෙන්දි මේ පැත්තට වෙන්නේ. ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් කියන එක ඉස්තර පර්සන් බවට පත් වෙනවා. පර්සන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ අර අපි සාමාන්‍යකරණය කියන්නේ ඇත්තටම ළමයි මේ විශේෂීකරණයේ අනිත් පැත්ත. සාමාන්‍යකරණය කියලා කියන්නේ විශේෂීකරණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. සාමාන්‍යකරණය කියලා කියන්නේ විශේෂීකරණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත. විශේෂීකරණයේ ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි සාමාන්‍යකරණය. ස්ටුඩන්ට් and ටීචර්ස් යන දෙදෙනාට යටි ගන්න. ස්ටුඩන්ට් හා ටීචර්ස් යන දෙදෙනාට. ස්ටුඩන්ට් යටි ගන්න. ස්ටුඩන්ට් හා ටීචර්ස් යන දෙදෙනාටම පොදු උපලක්ෂණ වලින්. ස්ටුඩන්ට් සහ ටීචර්ස් යන දෙදෙනාටම පොදු උපලක්ෂණ වලින් person යන ස්ටුඩන්ට් ටීචර්ස් යන දෙදෙනාටම පොදු උපලක්ෂණ වලින් person යන සුපර් ක්ලාස් එක නිර්මාණය කිරීම. සුපර් ක්ලාස් එක කියන්නේ සුපිරි පන්තිය කියලා කියනවා අපි. හරිද? මේවට කියනවා සබ් ක්ලාසස්, මේවා සුපර් ක්ලාස් එකක් කියලා කියනවා. ස්ටුඩන්ට්ස් සහ ටීචර්ස් යන දෙදෙනාටම පොදු උපලක්ෂණ වලින් පර්සන් සුපර් ක්ලාස් එක නිර්මාණය කරනවා.
personal support task නිර්මාණය කිරීම. හරි එතකොට මෙතෙන්දි වෙන්නේ ළමයි අර සාමාන්‍යකරණය කියන එකේ වෙන්නේ විශේෂීකරණය අනිත් පැත්තට වීමක් වෙන්නේ. හරිද මම එකම සටහනක ඔය සාමාන්‍යකරණය හා විශේෂීකරණය කියන එක පැහැදිලි කිරීමක් කරන්න දැන් ඔයාලට මේ මොකද්ද වෙන්නේ කියන එක මේ සාමාන්‍යකරණය හා විශේෂීකරණය කියන එක එකම සටහනක පැහැදිලි කිරීමක් කරන්න. හරි මෙන්න මේ උදාහරණය ගන්නකො ළමයි විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක මම එකම එක්සැම්පල් එකකින් පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. මෙන්න මේ උදාහරණය බලන්න. හරිද මෙන්න මෙහෙම එකක් තියෙනවා. විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක එකම උදාහරණයකින් පැහැදිලි කරලා පහත දැක්වෙන්නේ කාර් සහ ට්‍රක් එකේ ට්‍රක් එකනේ වෙනස් භූතාර්ථ දෙක. කාර් කියලා භූතාර්ථයක් තියෙනවා. කාර් එකක් කාර් කියන එක. කාර් කියන එකයි ගානේ කාර් කියන එකට අයිති වෙන ඒව තමයි ළමයි මේ ටික. license plate number plate එකේ තියෙන license එක number එක. ඊළඟට price එක bill. vehicle ID එක. max speed එක. ඒ කියන්නේ යාට යන්න උපරිම වේගය. number passengers කාර් එකේ කොච්චර passengers වලට යන්න පුළුවන්ද කියන එක. හරිද? කොහොම විස්තර ටිකක් කාර් එකට සම්බන්ධව තියෙනවා. මම මේ වල විශේෂීකරණය හා සාමාන්‍යකරණය එක උදාහරණයකින් පැහැදිලි කරන්න හදනවා. ඊළඟට ට්‍රක් එකක් කියලා හිතමුකෝ ට්‍රක් කියනකොට ට්‍රක් එකේ තියෙනවා මේ ප්‍රයිස් එකක් තියෙනවා. ඊළඟට vehicle ID එකක් තියෙනවා. license plate number එකක් තියෙනවා. ඊළඟට ඒකේ මේ number මේ axle කීයක් තියෙනවද කියලා number of axle කියලා එකක් තියෙනවා. හැබැයි ඒක කාර් එකේ නෑ. ඊළඟට ට්‍රක් එකට තියෙනවා මේ tonnage කියලා එකක්. tonnage කියලා කියන්නේ ළමයි අර ටොන් ප්‍රමාණය. ගෙනියන්න පුළුවන් ටොන් ප්‍රමාණය. ට්‍රක් එකක් වුණ බඩු ගෙනියන වාහනයක් නේ. කාර් එකක් කිව්වොත් එම සාමාන්‍ය පුද්ගලයන් ගම කරා ට්‍රක් එකේ ගොඩක් බර දේවල් අපිට දාගෙන යන්න පුළුවන්. එතකොට මේ ඒකේ මේ tonnage කියලා කියන්නේ මේ ට්‍රක් එකේ තියෙන ටොන් ප්‍රමාණය ගෙනියන්න පුළුවන් ටොන් ගන්න. හරිද? ටොන් ප්‍රමාණය. ටොන් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් කිලෝ මේ ග්‍රෑම් 1000ක් නේ ළමයි ටොන් එකක් කියලා කියන්නේ. ටොන් කොච්චර පාරක් ගෙනියන්න පුළුවන්ද කියන එක ටොනේජ් කියලා කියනවා. එතකොට ඔන්නෝම තියෙනවා කියලා හිතන්නකෝ මේ කාර් සහ ට්‍රක් කියලා තියෙනවා මේ දෙකක්. ඒ කියන්නේ කාර් කියන්නේ එක භූතාර්ථයක්, ට්‍රක් කියන්නේ තව භූතාර්ථයක්. දැන් ඊළඟට ළමයි මේ දෙකටම දැන් ඉහත භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන්න ඒවාට අනන්‍යව සුවිශේෂී ලෙස පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පේනවා. දැන් ඔයාලට පේනවා මේ කාර් කියන එකට අදාළව මේ දෙන්නටම අයිති ඒව ටිකක් තියෙනවා මේකේ දෙන්නටම දෙන්නටම ප්‍රයිස් කියන ලක්ෂණය තියෙනවා. හරිද? දෙන්නටම තියෙනවා ළමයි මේ vehicle ID කියන එකක් තියෙනවා. දෙන්නටම license plate number කියන එක තියෙනවා. එතකොට මේ price එකයි vehicle ID එකයි license plate number කියන එකයි ඔය තුන මේ දෙන්නටම පොදු. නමුත් ළමයි කාර් එකේ max speed එක කියන එක කාර් එකේ තියෙනවා. number of passengers එක මේ කාර් එකට පොදුයි. මොකද ගමන් කරන්න පුළුවන් පුද්ගලික ගාන කියන එක කාර් එකට වටිනවා. ට්‍රක් එකේ ඒක විතර වටිනාකමක් නැහැ. කාර් එකට දාලා තියෙන number of axle කීයක් තියෙනවද කියලා. කාර් එකට axle ගාන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම tonnage කියන්නේ මේ ගබඩා කරන්න ගෙනියන්න පුළුවන් ටොන් ගාන කොච්චර ප්‍රමාණයක් කියන්නේ. ඒක අපිට කාර් එකකට අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේකදී අපි ගත්තොත් මේ තියෙන්නේ භූතාර්ථ දෙකක්. හරිද? මේ භූතාර්ථ දෙකටමයි පොදු ලක්ෂණ කීපයක් තියෙන්නේ. ඒ වගේම දෙන්නට වෙන වෙනම තියෙන ඒවා දෙකකුත් තියෙනවා. එතකොට ඉහත භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ වෙන්නේ මේවාට අනුව වූ සුවිශේෂී ලක්ෂණද පවතින බව හඳුනාගත් පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පේනවා. එතකොට අපි දැන් මේ විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන දෙකම එකට පැහැදිලි කිරීමක් කරන්න හදන්නේ. ඔන්නෝම අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් එimhe මේක තවදුරටත් විස්තර කරලා ඉහත භූතාර්ථ දෙකම පොදු ලක්ෂණ හඳුනාගෙන ඒවා උකහා ගනිමින් වෙනත් සුපිරි පන්තියක් නිර්මාණය කළ හැකියි. ඒ කියන්නේ මේ දෙන්නටම පොදු ඒවා ටික අරගෙන අපිට මේ සුපිරි පන්තියක් නිර්මාණය කරන්න පුළුවන්. මෙම කියාව සාමාන්‍යකරණ ලෙස හැඳින්වෙන්නේ. මෙම උදාහරණයේදී කාර් සහ ට්‍රක් දෙකටම පොදු ලෙස පවතින vehicle ID, price, license plate number යන පොදු ලක්ෂණ vehicle යන නව භූතාර්ථයක් හඳුනා දී ඇත. මේදී අලුතින් නිර්මාණය කළ vehicle භූතාර්ථය සුපිරි පන්තියක් ලෙස සැලකේ. දැන් උදාහරණයක් විදිහට අපිට මෙන්න
මේකට අදාළව මෙන්න මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් ළමයි. මේක මේ විදිහට සටහනක් හදන්න පුළුවන්. හරිද? කාර් සහ ට්‍රක් යන දෙකේම වෙහිකල් මේ දෙකම වෙහිකල් වර්ග දෙක. කියන්නේ වාහනනේ. දෙකම වාහන. කාර් එක කියන්නේ වාහනයක්, ට්‍රක් එක කියන්නේ වාහනයක්. කියන අපිට වාහනය කියලා සුපිරි පන්තියේ උපලක්ෂණයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔන්න දැන් කාර් එකටයි ට්‍රක් එකටයි දෙකටම පොදු එකක් විදිහට අපිට සුපිරි පන්තියේ ක්ලාස් එකක් විදිහට වෙහිකල් කියන එක හදා ගන්න පුළුවන්. වෙහිකල් යන මේ වෙහිකල් කියන්නේ එතකොට මේක අපි සුපිරි පන්තියේ එකක් කියලා කියන්න පුළුවන්. මොකද මේ වෙහිකල් කියන වෙහිකල් එක කියන්නේ එතකොට දෙන්නම පොදුවේ ගන්න පුළුවන්. වෙහිකල් මේ දැකීම සඳහා ඉස්තර යොදා ගන්න. ඉස්තර කියන එක යොදා ගන්න. මේ අර්ථය මොනවේ කාර් එකක් යන වෙහිකල් එකකින්. කාර් is a vehicle. එතකොට මේ කාර් is a vehicle. Truck is a vehicle. Truck is a vehicle කියලා ඔය විදිහට තමයි is කියන එක භාවිතා කරන්නේ. හරිද? ඒ වගේ. එතකොට දැන් ඔන්න අපිට මේකේ සුපිරි පන්තිය කියන එක vehicle විදිහට ගත්තොත් car truck. ඔන්න දැන් අපි car කියන එක විතරක් අනන්‍ය උපලක්ෂණ වෙන්නේ max speed එකයි number of passengers. truck කියන එකටයි තියෙන්නේ number of axle, tonnage කියලා කියන්නේ ටොන් ප්‍රමාණය වලට. එතකොට මේ දෙන්නම වාහනයක් කියලා ගත්තොත් vehicle එකක් කියලා vehicle එකක් කියලා. ඒතර vehicle ID එකයි price එකයි license plate number කියන එක මේ දෙන්නටම පොදුයි. ඒ ටික මේ දෙන්නටම පොදු උපලක්ෂණ එක අරගෙන සුපිරි පන්තියේ දීලා නිර්මාණය කරනවා. හරිද? නිර්මාණය කරනවා. එතකොට මේක දැන් අපි බැලුවොත් එන්න ඇත්තටම ළමයි මේ පැත්තේ ඉඳලා මේ පැත්තට හිතුවොත් එන්න මෙහෙ ඉඳලා මෙහෙට කීප එක ගැන හිතුවොත් එන්න එතන සාමාන්‍යකරණයක් වෙනවා. ට්‍රක් කාර් කියන එක vehicle කියලා සාමාන්‍යකරණයක්. නමුත් මේකේ මේ පැත්තේ ඉඳලා මේ පැත්තට බැලුවොත් එන්න එතෙන් විශේෂීකරණයක් වෙනවා. vehicle කියන එක කාර් එකක් බවටයි ට්‍රක් එකක් බවටයි පත් වෙනවා. ඔන්න ඕක තමයි ළමයි. ඇත්තටම මොකද එක පැත්තක විශේෂීකරණය වෙනකොට අනිත් පැත්තට ඒක සාමාන්‍යකරණය වෙන්නේ. විදියට භූතාර්ථය අපිට තවත් විස්තර කරලා දැක්වීමක තමයි අපි යන්නේ විස්තෘත භූතාර්ථ සටහනක් කියන්නේ. ඒතකොට මේ විස්තෘත භූතාර්ථ සටහනක තියෙන සංකල්ප දෙකක් තමයි විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන සංකල්ප දෙක භාවිත වෙන්නේ. හරිද? හරි මේ විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක එකම සටහනකද අපි පැහැදිලි කරේ. හරිද? මෙන්න මෙහෙම ලියා ගන්න. විශේෂීකරණය හා සාමාන්‍යකරණය පහත උදාහරණයක් මගින් විශේෂීකරණය හා සාමාන්‍යකරණය පහත උදාහරණයක් පැහැදිලි කරගන්න. විශේෂීකරණය හා සාමාන්‍යකරණය පහත උදාහරණයක් මගින් පැහැදිලි කරගන්න. විශේෂීකරණය හා සාමාන්‍යකරණය පහත උදාහරණයක් මගින් පැහැදිලි කරගන්න. හරි මෙහෙම වාලියා ගන්න. පහත දැක්වෙන්නේ කාර් සහ ට්‍රක්. දැක්වෙන්නේ කාර් සහ ට්‍රක්. ලෙස දැක්වෙන්නේ කාර් සහ ට්‍රක් දැක්වෙන්නේ කාර් සහ ට්‍රක් ලෙස. එකිනෙකට වෙනස් භූතාර්ථ දෙකකින්. කාර් සහ ට්‍රක් ලෙස එකිනෙකට වෙනස් භූතාර්ථ දෙකකින්. හරි ඔයාලා මෙන්න මේ කාර් සහ ට්‍රක් කියන භූතාර්ථ දෙක හඳ ගන්න ඕලා. දැක්වෙන්නේ කාර් සහ ට්‍රක් එකිනෙකට වෙනස් භූතාර්ථ දෙකකින්. කාර් කියන එක හඳ ගන්න ඒකට අදාළ මේ ටික ලියා ගන්න ළමයි. ට්‍රක් කියන එක හඳ ගන්න ඒකට අදාළ උපලක්ෂණ ටික ලියා ගන්න. මේක භූතාර්ථ දෙකක්. කාර් සහ ට්‍රක් කියන භූතාර්ථ දෙකක්. හරිද? මේ කාර් කියන එකයි ට්‍රක් කියන එකයි මේ භූතාර්ථ දෙක වෙන වෙනම හදාගන්න. මේ සටහන අඳ ගන්න කාර් කියලා මේ ටික අඳ ගන්න ට්‍රක් කියලා මේ ටික අඳ ගන්න.
හරිද ළමයි මේ සටහන අඳගන්න විදිහ? හරි දැන් එතකොට ඔය ඔයාලා මේ සටහන අඳගත්තනේ. කාර් ට්‍රක් කියලා මේ භූතාර්ථ දෙකක් තියෙනවා. හරිද? ඒතර කාර් කියන එකට මේ කියන උපලක්ෂණ දෙක තියෙනවා. ට්‍රක් කියන එකට මේ උපලක්ෂණ දෙක තියෙනවා. හරි මෙහෙම ලියා ගන්නකො ඔයගේ යටින් වාලා. ඔගේ යටින් ලියා ගන්න මෙහෙම. ඊට භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන්ම ඊට භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන්ම ඒවට අනන්‍ය ඊට භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන්ම ඒවට අනන්‍ය වූ සුවිශේෂී ලෙස පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පෙනේ. ඊට භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන්ම ඒවට අනන්‍ය සුවිශේෂී ලෙස පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පෙනේ. 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 විශේෂී ලෙස පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පෙනේ. ඊට භූතාර්ථ දෙක සතුව පොදු ලක්ෂණ මෙන් මේ වාටානය සුවිශේෂී ලෙස පවතින ලක්ෂණද හඳුනාගත හැකි බව පෙනේ. ඒ කියන්නේ දෙම ලියා ගන්න. ඊට භූතාර්ථ ඒ තව සම්පූර්ණ දෙන්න ලියා ගන්න. ඊට භූතාර්ථ දෙකටම පොදු ලක්ෂණ හඳුනාගෙන ඊට පොදු ලක්ෂණ හඳුනාගෙන ඊට භූතාර්ථ දෙකටම පොදු ලක්ෂණ හඳුනාගෙන ඒවා උගහා ගනිමින් ඊට භූතාර්ථ දෙකෙන් පොදු ලක්ෂණ හඳුනාගෙන ඒවා උගහා ගනිමින් වෙනත් සුපිරි පන්තියක් නිර්මාණය කළ හැකියි. වෙනස් සුපිරි පන්තියක් නිර්මාණය කළ හැකියි. මෙම කියාව සාමාන්‍යකරණ ලෙස හඳුනාගත හැකියි. මෙම කියාව සාමාන්‍යකරණ ලෙස හඳුනාගත හැකියි. මෙම කියාව සාමාන්‍යකරණ ලෙස හැඳින්වෙනවා. මේ සාමාන්‍යකරණ ලෙස හැඳින්වෙනවා. හරි ඒකේ මේ
වරහන් ඇතුලේ තියෙන ටික ලියන්න ඕනේ නැහැ. වරහන් ඇතුලේ තියෙන මෙම උදාහරණයේදී කාර් සහ ට්‍රක් දෙකටම පොදු ලෙස පවතින vehicle ID, price, license plate number යන පොදු ලක්ෂණ vehicle යන භූතාර්ථයක් හඳුනා දී ඇත. මේදී අලුතින් නිර්මාණය කළ vehicle භූතාර්ථයේ සුපිරි පන්තිය ලෙස සැලකේ. ඒක අපි තාම ඩයග්‍රෑම් එක අඳිනුනේ යටදී. හරිද? සාමාන්‍ය කළ ලෙස හැදෙන්නේ. ඊළඟ කවුරුද ලියා ගන්න. vehicle යන භූතාර්ථයට ඊළඟ කවුරුද ලියා ගන්න. vehicle යන භූතාර්ථයට vehicle යන භූතාර්ථයට number of passengers vehicle යන භූතාර්ථයට number of passengers max speed vehicle යන භූතාර්ථයට number of passengers max speed vehicle යන භූතාර්ථයට number of passengers max speed number of axle vehicle යන භූතාර්ථයට number of passengers max speed number of axle tonnage යන උපලක්ෂණද පැවතිය හැකි වුවත් vehicle යන භූතාර්ථයට number of passengers max speed number of axle tonnage යන උපලක්ෂණද පැවතිය හැකි වුවත් number of passengers number of passengers max speed යන උපලක්ෂණ යන ලක්ෂණ සාධාරණ ලෙස number of passengers max speed යන ලක්ෂණ සාධාරණ ලෙස දක්වන ලැබෙන්නේ කාර් රථය සඳහාය. number of passengers max speed යන ලක්ෂණ සාධාරණ ලෙස දක්වන ලැබෙන්නේ කාර් රථය සඳහාය. number of axle tonnage වැනි ලක්ෂණ සාධාරණ ලෙස දක්වන ලැබෙන්නේ ට්‍රක් රථය සඳහායි. number of passengers max speed යන ලක්ෂණ සාධාරණ ලෙස දක්වන ලැබෙන්නේ කාර් රථය සඳහායි. number of axle tonnage වැනි ලක්ෂණ සාධාරණ ලෙස දක්වන ලැබෙන්නේ ට්‍රක් රථයක් සඳහාය. හරි ඒක ඊළඟ කවුරුද ලියා ගන්න ට්‍රක් රථයක් සඳහාය. මෙම කාර් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට කාර් භූතාර්ථයක් ට්‍රක් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට ට්‍රක් භූතාර්ථයක් සෑදිය හැකියි. මෙම කාර් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට කාර් භූතාර්ථයක් ට්‍රක් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට ට්‍රක් භූතාර්ථයක් සෑදිය හැකියි. මෙම කාර් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට කාර් භූතාර්ථයක් ට්‍රක් රථයට අදාළ සුවිශේෂී ලක්ෂණ ඇතුළත් කොට ට්‍රක් භූතාර්ථයක් සෑදිය හැකියි. එවිට ඒවා එකිනෙකට වෙනස් විශේෂීකරණය වූ භූතාර්ථ ලෙස සැලකේ. එවිට ඒවා එකිනෙකට වෙනස් විශේෂීකරණය වූ භූතාර්ථ ලෙස සැලකේ. विशेषीकरणे वो भूतार्थ विटेवा इकनेकर वेनस विशेषीकरणे वो भूतार्थ එතකොට ළමයි අර දැන් ඔන්න ඔය එක සටහනක ඔය විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන දෙකම
මම පැහැදිලි කරන්න තමයි ඔය සටහන දුන්නේ. විශේෂීකරණය වූ භූතාර්ථවල සැලකීම. හරි ඊළඟට මෙම ලියා ගන්න ඊළඟ කරන මෙම කාර් සහ ට්‍රක් රථ දෙකටම මෙම කාර් සහ ට්‍රක් යන රථ දෙක යන දෙකම vehicle වර්ග වේ. ඒ කියන්නේ වාහන වර්ගනේ ඔය දෙකම vehicle වර්ග වේ. මේ කාර් සහ ට්‍රක් යන දෙකම vehicle වර්ග වේ. එනම් කාර් සහ ට්‍රක් යන දෙකෙහිම ඒවාටම අවේනික වූ ලක්ෂණ වලට අමතරව කාර් සහ ට්‍රක් යන දෙකෙහිම ඒවාට අවේනික වූ ලක්ෂණ වලට අමතරව vehicle යන සුපිරි පන්තියේ උපලක්ෂණයද මෙම කාර් සහ ට්‍රක් යන දෙක vehicle වර්ග වේ. එනම් කාර් සහ ට්‍රක් යන දෙකෙහිම ඒවාට අවේනික වූ ලක්ෂණ වලට අමතරව vehicle යන සුපිරි පන්තියේ උපලක්ෂණයද හිමි. මේ දැක්වීම සඳහා is a යොදා ගන්න. මේ දැක්වීම සඳහා is a යොදා ගන්න. මේ අර්ථය වනුයේ මේ දැක්වීම සඳහා is a යොදා ගන්න. මේ අර්ථය වනුයේ කාර් එකක් යනු vehicle එකකි. මේ අර්ථය වනුයේ කාර් එකක් යනු vehicle එකකි. මේ අර්ථය වනුයේ කාර් එකක් යනු vehicle එකකි. මේ අර්ථය යනු කාර් එකක් යනු vehicle එකකි. වරහන් ඇතුළේ ලියා ගන්න මේ අර්ථය වනුයේ කාර් එකක් යනු vehicle එකකි. වරහන් ඇතුළේ ලියා ගන්න car is a vehicle කියන එක තමයි අර is a කියන එකෙන් අපි කරන්නේ. car is a vehicle. එහෙම නැත්නම් truck is a vehicle කියන එක තමයි නිරූපණය වෙන්නේ. කාර් එකක් යන vehicle එක. වරහන් ඇතුළේ ලියා ගන්න car is a vehicle. truck is a vehicle. ඒක තමයි අපි මෙන්න මේ දෙන්නේ පෙන්නන්නේ. car is a vehicle. truck is a vehicle. 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 හරි ඔයාලා මෙන්න මේ රූප සටහන දැන් මේ අඳින්න මේ ER ඩයග්‍රෑම් එක මේ විදිහට ඔක අපිට දැන් ER ඩයග්‍රෑම් එකක් විදිහට පෙන්වන්න පුළුවන්. කාර් කියන එක vehicle car is a vehicle truck is a vehicle. උතර vehicle කියලා කියන්නේ සුපිරි පන්තිය සුපර් ක්ලාස් එක. එතකොට මේ දෙන්නටම පොදු උපලක්ෂණ එක vehicle එකට දානවා. vehicle ID price license plate number කියන එක දෙන්නටම අයිති උපලක්ෂණ. ඊළඟට කාර් එකට අතරක් අයිති වෙන තමයි maximum speed එක number of passengers කියන එක. ගමන් කරන්න පුළුවන් පුද්ගලයෙක් කාර්. එතකොට ඒක කාර් එකේ එකට දානවා. truck කියන එකට විතරක් අයිති වෙන තමයි number of axle. ඊළඟට tonnage ටොන් කාර් ගෙනියන්න පුළුවන්. එතකොට මේ කාර් එක කියන එක උපපන්තිය සබ් ක්ලාස් එකක්, ට්‍රක් එක කියන එකත් උපපන්තිය සබ් ක්ලාස් එකක්. අපි මේකේ මෙන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගත්තොත් ඉතින් මේකා තියෙන්නේ ළමයි කාර් සහ ට්‍රක් කියන එක vehicle එකක් වෙලා. ඒක මොකක්ද? සාමාන්‍යකරණයක් වෙලා. vehicle එක අනිත් පැත්තට ගත්තොත් උඩ ඉඳලා යන්න විශේෂීකරණයක් වෙලා. විශේෂීකරණයේදී වෙලා තියෙන්නේ vehicle is a car. vehicle is a truck. ඒ විදිහට මේ පැත්තට ගියොත් vehicle එක car සහ truck විදිහට විශේෂීකරණයක් වෙලා මේ පැත්තට ගියොත් car truck කියන එක vehicle බවට සාමාන්‍ය කරණයක්. හරි එන්නම් මොන විදිහට තමයි අපිට විශේෂීකරණය කියන එක හා සාමාන්‍යකරණය කියන එක අර්ථ ගන්න පුළුවන්. ER diagram sorry. හරි මේ සටහනක ගන්නකො
ER ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ එතකොට ළමයි ER ඩයග්‍රෑම් එක තවදුරටත් විස්තර කරලා අඳින ඩයග්‍රෑම් එකක් තමයි ER ඩයග්‍රෑම් එක කියන්නේ. ER ඩයග්‍රෑම් එක තවදුරටත් විස්තර කරලා අඳින ඩයග්‍රෑම් එක. ER ඩයග්‍රෑම් එක තවදුරටත් විස්තර කරලා අඳින ඩයග්‍රෑම් එක. හරි මේ රූප සටහන අඳගන්න මේක මේව නම් කරගන්න මේ පැත්තට විශේෂීකරණ ස්පෙસિෆිකේෂන් මේ පැත්තට ජෙනරලයිසේෂන් නැත්නම් සාමාන්‍යකරණය. එතකොට මෙතන සුපිරි පන්තිය තමයි වෙහිකල් එක උපපන්ති සබ් ක්ලාස් තමයි මේක. හරිද?
හරි ඔන්න ඔය විදිහට අපිට තමයි දැන් මේ ඩයග්‍රෑම් එක විශේෂීකරණය හා සාමාන්‍යීකරණය වෙන විදිහට ඔය විදිහට භූතාර්ථ සම්බන්ධතා සටහනක් හදින්න පුළුවන්. ඒකට මේ වගේ එකකට කියනවා විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහනක්. එහෙම නැත්නම් EER සටහනක් කියනවා. EER සටහනක් කියනවා. හරි. මේක හරියද ඔයාලා මේක සටහන් කරගෙන ඉවරයි. හරිද ළමයි ඉවරද ඔක්කොම ටික අරගෙන ඕක. හරි එතකොට මෙතෙන්දී ඔයාලට ළමයි EER සටහන් අඳින්න නම් එක්සෑම් එකට එන එකක් නැහැ. හේතුව අපිට කියලා තියෙන්නේ සාමයේ උසස් පෙළ මේ අලුතෙන් නිව් සිලබස් එකට තමයි මේ කොටස දාලා තියෙන්නේ. ඒකෙදී අපිට කියලා තියෙන්නේ ළමයි මේ කොටසට අදාළව විශේෂීකරණය හා සාමාන්‍යීකරණය යන කුමක්ද කියන එක පැහැදිලි කරන්න සහ EER ඩයග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න සතහන් ඩයග්‍රෑම්ස් අඳින්න කියලා EER ඩයග්‍රෑම්ස් එන්නේ නැහැ. අර ER ඩයග්‍රෑම් එකටම මේ ER ඩයග්‍රෑම් එක එන විදිහට ඇඩ් කිරීමක් කරන්න පුළුවන් කොටසක්. අපි හිතමුකෝ දැන් ඔය ER ඩයග්‍රෑම් එකම ER ඩයග්‍රෑම්ස් කොඩ් එන විදිහට මේ කොටසක් එන විදිහට සම්බන්ධ කරලා දෙන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? අපි අඳින ER ඩයග්‍රෑම් එක තමයි. ඉතින් එක භූතාර්ථයක් විතරක් විශේෂීකරණය කරලා දෙන්න. අනිත් භූතාර්ථ සාමාන්‍ය විදිහට දෙන්න. ඒකෝට අර විශේෂීකරණය කරපු භූතාර්ථය විතරක් අපිට ওই විදිහට අඳින්න වෙනවා. හරිද? අනිත් ඒවා අඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට භූතාර්ථ විදිහට අඳින්න භූතාර්ථ සටහන අඳින්න. විශේෂීකරණය වෙච්ච එක විතරක් අඳින්න දෙන්න. ඒකෝට සාමාන්‍ය ER ඩයග්‍රෑම් අඳින්න දෙන්න එකක් නැහැ. හරි මෙන්න මේ වගේ තව ප්‍රශ්නයක් ලියා ගන්නකෝ ඔයාලා. සේවය කරනු ලබන ආයතනයක සේවය කරනු ලබන ආයතනයක සේවය කරනු ලබන සේවකයන් ආයතනයක සේවය කරනු ලබන සේවකයන් කාර්මික කාර්මිකයන් හා විකුණුම් කරුවන් ලෙස ආයතනයක වැඩ කරන ආයතනයේ සේවය කරන සේවකයන් කාර්මිකයන් හා විකුණුම් කරුවන් ලෙස කොටස් දෙකක් සිටින අතර කාර්මිකයන් සහ විකුණුම් කරුවන් ලෙස කොටස් දෙකක් පවතින අතර ඔවුන් සියලු දෙනාටම අදාළව කොටස් දෙකක් පවතින අතර ඔවුන් සියලු දෙනාටම අදාළව සේවක අංකයක් නමක් දුරකථන අංකයක් පවතී. ඔවුන් සියලු දෙනාටම අදාළව නමක් සේවක අංකයක් නමක් දුරකථන අංකයක් පවතී. නමක් දුරකථන අංකයක් පවතී. නමක් දුරකථන අංකයක් පවතී. නමක් දුරකථන අංකයක් පවතී. කාර්මිකයන්ට අදාළව කාර්මික අංකයක් පවතින අතර කාර්මිකයන්ට අදාළව කාර්මික අංකයක් පවතින අතර විකුණුම් කරුවන්ට අදාළව
පළු පුරුදු අවුරුදු ගණන පවතී. කාර්මිකයන්ට අදාළ කාර්මිකාංගයක් පවතින අතර විකුණුම්කරුට අදාළව පළු පුරුදු අවුරුදු ගණනක් පවතී. පළු පුරුදු අවුරුදු ගණනක් පවතී. පළු පුරුදු අවුරුදු ගණනක් පවතී. ඉහත විස්තරය නිරූපණය කිරීමට පළු පුරුදු අවුරුදු ගණන පවතී. ඉහත විස්තරය නිරූපණය කිරීමට EER සටහනක් ඇඳ දක්වන්න. ඉහත විස්තරය නිරූපණය කිරීමට EER සටහනක් ඇඳ දක්වන්න. ඉහත විස්තරය නිරූපණය කිරීමට EER සටහනක් ඇඳ දක්වන්න. එහි සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන ආකාරය සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන ආකාරය ඊතල මගින් පෙන්වා දෙන්න. එහි සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන ආකාරය ඊතල මගින් පෙන්වා දෙන්න. ඒ සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන ආකාරය ඊතල මගින් පෙන්වා දෙන්න. ඒ සාමාන්‍යකරණය හා විශේෂීකරණය සිදුවන ආකාරය ඊතල මගින් පෙන්වා දෙන්න. අර අපි ඉස්සෙල්ලා ගියා ඩයග්‍රෑම් එකේ වගේම ළමයි සාමාන්‍යකරණය වෙන පැත්ත ඊතලෙන් පෙන්නන්න විශේෂීකරණය වෙන ආකාරය ඊතලකින් වෙන්නේ. ඒ සාමාන්‍යකරණය හා විශේෂීකරණය ඊතල මගින් පෙන්වනවා. හරි. ඔන්න ඔහොම පොඩි ප්‍රශ්නයක් දුන්නොත් ළමයි ඔයාලට විස්තෘත භූතාර්ථ සම්බන්ධතා සටහනක් එහෙම නැත්නම් ER ඩයග්‍රෑම් එකක් අඳින්න කියනවා. දැන් අඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි සාමාන්‍යකරණය වෙන්නේ මොකක් පැත්තටද විශේෂීකරණය වෙන්නේ මොන පැත්තටද කියලා සටහන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මම ඔයාලට දෙන්නම් දැන් ওই ප්‍රශ්නයට අදාළව විනාඩි මම ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එක ඔයාලට මේ ෂෙයා කරන්න පොඩ්ඩක් ඒක බලා ගන්නත් එක්ක ඔයාලට දෙන්නම් මම විනාඩි 5ක් දෙන්නම් විනාඩි 5ක් නැත්නම් 10ක් දෙන්නම්. මේ ඉස්සර ඩයග්‍රෑම් එක ඔයාලට ඔක දිහා බලන්න අතු කියමු ඩයග්‍රෑම් එක අඳින්න පුළුවන්. විනාඩි 10ක් දෙන්න. ඉඳලා ෆොටෝ එකක් ගන්න මට. ඉක්මනට උත්තරේ ලියලා ෆොටෝ එකක් ගන්න මට දාන්න WhatsApp එකට.
හරි මට උත්තරේ වෙලා තියෙනවා මලින්ත ඒ උත්තරේ අර මැදට ඔය භූතාර්ථ සම්බන්ධ වෙන මැදට දාපු සංකේතය හරියට කියලා බලන්න. භූතාර්ථ අතර සම්බන්ධතාව වෙනන මැදට දාපු සංකේතය අපි මෙතෙන්දි භාවිතා කරන්නේ ත්‍රිකෝණයක් තමයි භාවිතා කරන්නේ. ඒ වගේ මේක ඊතල දෙකක් වගේ දාලා පෙන්නනවා දිශාවක්. කොහොමද හිරෝෂි එවල තියෙන උත්තරේ ඒකේතර සංකේතය පොඩ්ඩක් වැරදි. රශ්මිල එවල තියෙන උත්තරයක් ඒක නම් හරි. රශ්මිලගේ අවුලක් නෑ. උෂා නිර්වේක වාදන් අර සංකේත දාන්නේ උෂාට සැලකිලිමත් වෙන්න. සෙනුරිය වල තියෙන උත්තරේ හරි. හරි දැන් මොන ළමයි කිව්ව දෙනෙක් උත්තර ලියලා ඉවර තියෙනවා. මම බලන්න දැන් ඔයාලා කියන්න බැරි අයිට මේක කොහොමද එන්නේ කියලා. මේ විදිහට ඔයාලට ගන්න පුළුවන් ඕක. මෙතන ඉන්න ළමයි සේවක අංකය කියන එක. මෙතන අපිට මෙතන මේ ලියා ගන්න පුළුවන් මෙතන ඉස්ස කියලා ලියා ගන්නවා. නෑ ඩයග්‍රෑම් එක අඳිනකොට සාමාන්‍යකරණ විශේෂීකරණය කියලා පෙන්නන්න ඕනේ නැහැ. මම ඔයාලට නිකන් නවතර ප්‍රශ්නයක් විතර දැම්මේ. මෙහෙම නිකම්ම ඩයග්‍රෑම් එක ඇඳන් ඇති ඩයග්‍රෑම් එක අඳිනකොට නම් අර මම දැන් ඔයාලට මේ පැහැදිලි කරගන්න ඕන නිසා තමයි අර එහෙම කිව්වේ. අපිට ඩයග්‍රෑම් එක අදිද්දී මේ එහෙම දාන්න ඕනේ නැහැ. කියලා ඊළඟට මෙතන මේ සේවක අංකය වෙන්න ඕන ළමයි. මෙතන සේවක අංකය ඒක අංකය කියන කියන්නේ සේවක අංකය මෙතන කාර්මික අංකය පළපුරුදු අවුරුදු ගන්න. ඔය විදිහට අර මේ පැත්තට තමයි ළමයි මේ පැත්තට ගත්තොත් එහෙම මේ පැත්තට තියෙන්නේ ඊතලේ දාලා ඉන්නදින්ම අපි මේ පැත්තට තියෙන්නේ විශේෂීකරණය වෙලා මේ පැත්තට තමයි සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. කරන්නේ හිස නිතරම ළමයි මේ දැන් මෙතන ත්‍රිකෝණයක් තියෙන්නේ ත්‍රිකෝණයේ මේ උල පැත්ත හැමතිස්සෙම සේවකයා පැත්තට ඒ කියන්නේ සුපිරි පන්තිය ගන්න පැත්තට තමයි උ වෙන්නේ. මේ දෙපැත්ත අර උපපන්ති වලට සබ් ක්ලාසස් වලට තමයි උ වෙන්නේ. ඒ විදිහට එක්කම ගන්න.
එතන සේවක අංකය එතන කාර්මික අංකය කියන එක එනවා. සේවකයා කියලා දාගත්තා කමන්නේ කාර්මිකයා විකුණුම් කරු ඒක වචන වෙනවා මේවා. සේවකයා කාර්මිකයා විකුණුම් කරුවා කියලා ඒක වචන වෙනවා. හරි. ඒකන වචන. එතන සේවක නම දුරකථන අංකය කියන එක මෙතෙන්ට වෙනවා. එතනට සේවක අංකය, එතනට කාර්මික අංකය, මෙතනට පළපුරුද්ද අවුරුදු වලින් කියලා. අවුරුදු ගන්න කියලා දැම්මම කොහොමද? පළපුරුද්ද අවුරුදු ගන්න. හරි ඔන්න ඔය විදිහට තමයි ළමයි මෙතන මේ පැත්තට ඉතලේ දාලා මේ පැත්තට ලියන්න විශේෂීකරණය මේ පැත්තට සාමාන්‍ය කරනවා. ඔන්න ඔය ටික පිළිබඳව අවබෝධ කරගත්තම ප්‍රමාණවත් ළමයි වගේ ER diagrams වලදී අර ER diagrams තමයි අපේ exam එකේ වැඩිපුරම අදින්නේ මේ ER diagrams කියන කොටස new syllabus එකට දාලා දෙන්නේ. ඒතකොට ඕකෙන් පොඩ්ඩක් සම්බන්ධ කරන්න පුළුවන් MCQ paper එකට වගේම සම්බන්ධ කරන්න පුළුවන් ළමයි. new syllabus එක. හරිද? අපිට එතකොට ඔය විදිහට ඔය වගේ පොඩි ඩයග්‍රෑම් එකක් අඳින්න පුළුවන්. તો ගොඩාක් ඩයග්‍රෑම්ස් අඳින්න කියලා නැහැ ළමයි ER වලට අදාළව. ඒ නිසා මම මේකෙදි ER වලට අදාළව ගොඩාක් ඩයග්‍රෑම්ස් අඳින්න මේ කරන්නේ නැහැ කාලෙක. අපිට ඊළඟ කොටසට යන්න ඕනේ ඊළඟට මේ ER ඩයග්‍රෑම්ස් වල ER ඩයග්‍රෑම්ස් එක දිහා බලාගෙන අපි කොහොමද ටේබල් ක්‍රියේට් කරගන්නේ? ටේබල් ටික හදාගන්නේ කියන එක කතා කරන්න ඕන. ඒ නිසා ඊළඟ කොටසට යන්න දෙනවා. එතකොට මම ඔන්නෝත් අදින් ඔය කොටස ER වලින් තියෙන කොටස නවත්වමු. මේක තාකල් එක්සෑම් වල එකවත් ඔය ER වලින් අහලා නැහැ බස්. ප්‍රශ්න ළමයි මොකද නිව් සිලබස් එකේ. ඒතර නිව් සිලබස් එක ඇතුළත ආන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් තාකල් මේ සිලබස් එක කියන්නේ පේපර් වල මේ ER යටතේ මුකුත් අහලා නැහැ ළමයි ප්‍රශ්න. ත්‍රිකෝණයේ ශීර්ෂය එන්න ඕන ශීර්ෂ තුනක් තියෙනවනේ. එක ශීර්ෂයක් දැන් ශීර්ෂ දෙකක් කාර්මිකය පැත්තට හැරෙනවා. අර එක ශීර්ෂයක උලක් එක පැත්තක් අනිත් පැත්තක් සේවකයා පැත්තට හැරෙනවා. හැමතිස්සෙම උඩින් සේවකයා එනකොට අනිත් එක යටින් දෙනවා කියන්නේ. උඩ ඉඳලා යට තමයි අපි අඳින්නේ. එතකොට ඔයාලා දැන් පරණ පාස් බේස් වලින් අරගෙන බැලුවොත් මේ ER ඩයග්‍රෑම් අහුවෙන්නේ කොටස ගණන් තියෙන අපිට නිව් සිලබස් පරණ සිලබස් එකට දාලා පොතෙන් බැලුවට මේ ER ඩයග්‍රෑම් සම්බන්ධව දුක් අහුවෙන්නේ නැහැ මේක නිව් සිලබස් එකේ දාලා දෙන කොටස නිසා. එතකොට තාම ඇවිල්ලා නැහැ පේපර්ස් වලට. ඒක නිසා ඉදිරියේදී මේ කොටසෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සභාවට තියෙනවා. නිව් සිලබස් එකට දාලා දෙන නිසා. එතකොට මේ MCQ paper එකට හෝ එන්න පුළුවන් නැත්නම් රචනා paper එකට මේක සම්බන්ධ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා සමහර වෙලාවට. මේකෙන් එක ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා හරි එතකොට මේ අපිට ඔය මේ ඔය ටික ප්‍රමාණවත් ළමයි මේ ER diagrams වලට අදාළව තව ඉදිරියේදී අපිට මේ උක්ම සම්බන්ධ වෙන විදිහට මේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපිට මේ ඊළඟට තියෙන්නේ හරි මෙන්න මේ විදිහට ඔයාලට මම පෙන්නන්නම් 2019 exam එකේදී ඇවිල්ලා තිබුණා ළමයි 100ට 100ක් 100ට 100ක් 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 100
ප්‍රශ්නයක් 2019 තමයි නිව් සිලබස් මේක විතරයි ER ඩයග්‍රෑම් සම්බන්ධව එක්සෑම් එකට ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලින් ගන්න පුළුවන් වෙන්නේ 2019 අවුරුද්දේ ආපු 24 වෙනි ප්‍රශ්නය. හරිද? MCQ ප්‍රශ්න. 2019 අවුරුද්දේ ආපු විස්තෘත භූතාර්ථ සම්බන්ධතා ER ආකෘති පිළිබඳව පහත් දැක්කන වගාවක් සලකන්න. ER ආකෘතිය මුල් ER ආකෘතියේ ඇති සියලුම සංකල්ප ඇතුළත් වේ. ER ආකෘතිය කලමයි මුල් ER ආකෘතියේ තියෙන සියලුම සංකල්ප ඇතුළත් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. මොකද ඒ ER ඩයග්‍රෑම් එකම වැඩි දියුණු කිරීමක් තමයි ER ඩයග්‍රෑම් එකදී වෙන්නේ. හරිද? ඊළඟට B විශේෂීකරණය හා සාමාන්‍යකරණය පිළිබඳව අමතර සංකල්ප ER ෙන් පවතී. ඒතකොට ER ඩයග්‍රෑම් එකේදී ඇත්තටම ළමයි විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක තමයි වෙන්නේ. විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන එක පවතින. ඒතකොට ඒ හා B කියන දෙකම හරි. ඊළඟට දුර්වල භූතාර්ථ ආකෘතිකරණය සඳහා නව සංකල්පයක් ER එකේ ඇතුළත් වෙනවා. අපි ඔය දැන් ඔය ටික විතරයි කතා කරේ ER සම්බන්ධව දුර්වල භූතාර්ථ ආකෘතිකරණය කිරීම සඳහා නව සංකල්පයක් වෙනවා කියලා කතා කරේ නැහැ නේද තමයි. අපි කතා කරේ විශේෂීකරණය හා සාමාන්‍යකරණය කියන සංකල්ප විතරක් තියෙනවා කියලා. ඒකට දුර්වල භූතාර්ථ සඳහා තියෙන කතාව මොකද කතා කරේ නැහැ. ඒක වැරදි. C වැරදි. ඒකට උත්තරේ විදිහට ගන්න බලන් A B විතරක් හරි කියලා උත්තරේ තුන. ඔන්න ඔය විදිහට MCQ එකක් ඇවිල්ලා තිබුණා ළමයි ER සම්බන්ධව එක MCQ එකක් තමයි ඇවිල්ලා තිබුණේ. පරණ පාස් ව්‍යවස්ථාවක් බැලුවොත් 2019 නිව් සිලබස් එකේ පේපර්. ඒ නිසා මේ හා සම්බන්ධව කොටසක් දාන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා පේපර්ස් වලට. හරි එහෙනම් අපි අදට අපි ඊළඟ කොටස එකට තියෙන කොටසට මේකේ ER ඩයග්‍රෑම්ස් එකක් දිහා බලාගෙන වගු කොහොමද අපි නිර්මාණය කරන්නේ කියලා කතා කරමු. අපි ඊළඟ දිනේදී නැවත සම්බන්ධ දිනේදී පන්ති අසින්න සම්බන්ධ වෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.